හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි හදන්න යන්නේ කොහොමද අපි තනි ව්‍යාපාරයකට කොහොමද අපි හදන්න යන්නේ කියලා අවසාන ගිණුම්. ඉතින් අපි අද ඩිස්කස් කරන්න යන්නේ 2019 O level paper එක. O level paper එකේ 6 වෙනි ගානේ 3 වෙනි කොටසේ අපිට තියෙනවා අවසාන ගිණුම් පිළිබඳව ගණනක්. ඉතින් ඒ ගාන තමයි අපි අද අහන්න යන්නේ. ඉතින් මේ ගාන අනිවාර්යයෙන්ම ඔයා තනියම ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නවා නම්, ඒ වගේම තනි ව්‍යාපාරයක් කරන කෙනෙක් නම්, ඒ වගේම අපේ O level කරන, A level කරන නංගිලා මල්ලිලාටත් අපිට මේකේ යාලට ගණන් එනවා. ඉතින් ඒ ඔක්කොටම මේකෙන් ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ ගැළපිලි කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි යන් ගානට. ඉතින් ගානක අපි ගත්තාම මේ ගානේ තියෙනවා මේ විශේෂ ලක්ෂණ. ඉතින් ඒව හඳුනා ගන්න ඕනේ. ඉතින් ගානක් ගත්තාම සාමාන්‍යයෙන් අපි අවසාන ගිණුම් ගානක් ගත්තාම මේකේ යම් කොටස් තියෙනවා අපිට හඳුනා ගන්න අවශ්‍ය. එතකොට මෙන්න මේ කොටස් අපිට හඳුනා ගන්න පුළුවන්. පළවෙනියෙන්ම ඕනම ගානක් ගත්තාම අපි පළවෙනියෙන්ම කරන්න ඕනේ මේකේ තියෙන අතිරේක තොරතුරු. ඊට පස්සේ තමයි අපි යන්නේ මේකේ ශේෂ පිරික්සුමට. ඒ වගේම මතක තියාගන්න ඕනේ මේකේ මේ අතිරේක තොරතුරු ගන්නකොට මෙන්න මේ අතිරේක තොරතුරු සමහරක් වෙලාවට අපිට දිත්ත සටහනක් මගින් ගලපන්න වෙනවා. නැත්නම් සමහරක් වෙලාවට අපිට දිත්ත සටහනක් කොමනා වෙන්නේ නැහැ. කිසිදු සටහනක් කොමනා වෙන්නේ නැහැ. හරි? එතකොට මේ දෙක මතක තියාගන්න ඕනේ. අතිරේක තොරතුරු අනිවාර්යෙන් දිත්ත සටහනක් හරි කිසිදු සටහනක් නොමැතිව හරි අපිට ගලපන්න වෙනවා. එතකොට මේක එක සටහනකින් කරන්න බැරි දෙයක්. නමුත් අපි ශේෂ පිරික්සුම ගත්තාම ඔයාලට හැම වෙලේම කියන්න ඕනේ මේකේදී අපිට එක සටහනයි ගොඩක් වෙලාවට තියෙන්නේ. හරි? ඉතින් අපි යන් ගානට කොහොමද කරන්නේ බලන්න. ඉතින් මේ ගාන අපිට දීලා තියෙනවා තොරතුරු. පළවෙනි තොරතුරේ කියනවා අවසාන තොගය තියෙනවා කියලා 22000ක්. ඉතින් අවසාන තොගය 22000ක් තියෙනවා කිව්වහම අපි බලන්න ඕනේ අපි මේ හදාගත්ත ගිණුම් දෙකක් තියෙනවා. ඒ ගිණුම් දෙක ගැනත් මම කියන්නම්. ඉතින් මේක ඉල්ලලා තියෙන ගිණුම් දෙක තමයි ලාභ ගිණුම සහ මූල්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රකාශය. ලාභ ගිණුම හදනකොට අපි පළවෙනියෙන්ම මේකේ අපි LKS 1 ස්ටෑන්ඩඩ් එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. පළවෙනිම ඔයාලට පේනවා මම සංකගේ වෙළඳ ව්‍යාපාරය කියලා ගිණුම් දෙකේම අදාළ නම ලියලා තියෙනවා. ඉතින් මේ නම කියන්නේ මේක LKS 1 ගිණුම් කරන ප්‍රමිතියට අනුව අපි ව්‍යාපාරයක ගිණුම් හදනකොට අනිවාර්යෙන් මේ නම ලියන්න ඕනේ අදාළ වෙළඳ ව්‍යාපාරය. ඊට පස්සේ මෙම ආයතනයේ හරි මෙම ව්‍යාපාරයේ ඒ අදාළ ව්‍යාපාර ගිණුම්කරණය වර්ෂය නැත්නම් අපි කියන ගිණුම් පිළියෙල කළ යුතු දිනය මෙන්න මේකේ ලියන්න ඕනේ. ඒකයි අදාළ ගිණුමේ නම. ඉතින් ඔයාලට පේනවා ලාභ ගිණුමේ මම ලියලා තියෙනවා 2018 12:31 අවසන් වර්ෂය සඳහා කියලා. මේකේ දීලා තියෙනවා 2018 12:31 දිනට මූල තත්ත්ව ප්‍රකාශය කියලා. ඉතින් මේ වගේ අපි ව්‍යාපාරයේ නමයි දිනයයි අදාළ ගිණුමේ නමයි ලියාගෙන මෙන්න මේ accounts ටික මේ තියෙන විදිහට ගහ ගන්න ඕනේ. ඉතින් අපි ලාභ ගිණුම හදනකොට විකුණුම් ගන්නවා. ඒ විකුණුම් වලින් අපි විකුණුම් පිරිවැය හදන්න ඕනේ. පිරිවැය අඩු කරන්න ඕනේ. විකුණුම් පිරිවැය සඳහා වෙනම සමීකරණයක් තියෙනවා. ඒ සමීකරණය තමයි මෙතන ලියලා තියෙන්නේ. ආරම්භක තොගයට එකතු කරනවා ගැනුම් වලින් අපි අවසාන තොගය අඩු කරනවා. එතකොට අපිට එන උත්තරය විකුණුම් පිරිවැය. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාම එන උත්තරය දාලා තියෙනවා දල ලාභය කියලා. දල ලාභයට අපි එකතු කරනවා වෙනත් ආදායම්. වෙනත් ආදායම් එකතු කරාම ඊට පස්සේ අපිට සම්පූර්ණ ව්‍යාපාරයේ ආදායම හොයාගන්න පුළුවන්. ව්‍යාපාරයේ දල ලාභයයි වෙනත් ආදායම එකතු කරාම ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන මම සාමාන්‍යයෙන් අපි ව්‍යාපාරයක ගිණුම් හදනකොට අපිට හඳුනාගත හැකි වියදම් අපි ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදනවා. පළවෙනි එක තමයි ආයතනික හා පරිපාලන වියදම්. දෙවෙනි එක තමයි විකුණුම් හා බෙදා හැරීමේ වියදම්. තුන්වෙනි එක තමයි මූල්‍ය හා වෙනත් වියදම්. ඉතින් මේ සඳහා අපි බලමු කොහොමද මේ ටික හඳුනා ගන්න කියලා. ඒ ඔක්කොම ඒ කියන්නේ සම්පූර්ණ වියදම් සම්පූර්ණ ආදායම වලින් අඩු කරාට පස්සේ එන උත්තරය අපි කියනවා සුද්ධ ලාභය. නැත්නම් අපිට සුද්ධ අලාභයක් එන්නත් පුළුවන්. පාඩු වෙන්නත් පුළුවන් නේ ව්‍යාපාරවල. හරි. ඊට පස්සේ යනවා මූල්‍ය තත්ත්ව පිළිබඳ ප්‍රකාශය. පළවෙනියෙන්ම ගන්න අපි ජංගම නොවනවත්කම්. ඒතකොට ජංගම නොවනවත්කම් මේකේ තියෙනවා දක්වලා ඒවා අපි හඳුනා ගන්න ඕනේ. ජංගම නොවනවත්කමක් කියන්නේ සාමාන්‍ය ව්‍යාපාරයේ අයිතිය යටතේ පවතින අවුරුද්දකට වඩා වැඩි කාලයක් අපිට යූස් කරන්න පුළුවන් නම් ඒ වත්කම අපි හඳුන්වන ජංගම නොවනවත්කමක් කියලා. ඒ වගේම ජංගම වත්කම් කියන්නේ ඒකත් ව්‍යාපාරයට වත්කමක්. නමුත් ඒක ගොඩක් වෙලාවට අපි අවුරුද්දකට වඩා වැඩි කාලයක් තියාගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවුරුද්දකට වඩා අඩු කාලයක් තමයි තියාගන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් අපි කියන්නේ තොගය, ණය ගැතියෝ, මුදල් කියන ඒවා සාමාන්‍යයෙන් වර්ෂයකට වඩා අඩු කාලයක් තමයි අපි තියාගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒවා තමයි සාමාන්‍ය ජංගම වත්කම් කියලා හැදින්වෙන්නේ.
ඊට පස්සේ මේ දෙකේම එකතුව අපි ගණන් කරනවා මුළුවත්කම් කියලා. දැන් මුළුවත්කම් කියලා අපි ගණන් කරාට පස්සේ අපි මේකේ හොයාගන්න ඕනේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය සාමාන්‍යයෙන් අපිට ගන්න දෙනවා නැත්නම් අපිට ඒක හොයාගන්න ක්‍රමයක් තියෙනවා. ඒකට එකතු කරන්න ඕනේ වර්ෂයේ ලාභය හරි අලාභය හරි. ලාභයක් තිබ්බනම් එකතු කරන්න ඕනේ. අලාභයක් තිබ්බනම් අඩු කරන්න ඕනේ. ඊට පස්සේ මේක අපිට වගකීම් තියෙනවා. වගකීම් කියන්නේ මොනවද? වගකීම් කියන්නේ අපිට ව්‍යාපාරයේ අපේ පිට ආයතනයකට ගෙවන්න තියෙන යම්කිසි මුදලක් නේ. එතකොට මේකත් ජංගම නොවන වගකීම් වෙන්න පුළුවන්, ජංගම වගකීම් වෙන්න පුළුවන්. ජංගම නොවන වගකීම් කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් අපිට හම්බ වෙනවා නම් මේක පියවන්න ඒවා ජංගම නොවන වගකීම්. අවුරුද්දකට වඩා අඩු කාලයක් හම්බ වෙනවා නම් ඒවා ජංගම වගකීම්. ඉතින් මේ දෙක එකතු ගත්තාම මුළු වගකීම් හා ප්‍රාග්ධනය කියලා මෙතන දක්වලා තියෙනවා. ඉතින් මේම ස්ට්‍රක්චර් එක ගහගෙන ඊට පස්සේ තමයි අපි යන්න ඕනේ ගානට කොහොමද මේ ගාන හදන්නේ කියලා. ඉතින් අපි ගානට ගිහිල්ලා බලමු කොහොමද ගාන හදන්නේ කියලා. හරි එහෙනම් අපි ගානයන් ඉතුරු ටිකට අපි යන් පළවෙනිම අතිරේක තොරතුරු ටික කරන්න. ඉතින් මම කිව්වා පළවෙනිම අපි ගානේ කරන්න ඕනේ අතිරේක තොරතුරු ටික. ඉතින් පළවෙනි අතිරේක තොරතුරේ ඔයාලට පේනවා පළවෙනි අතිරේක තොරතුරේ ඔයාලට දීලා තියෙන්නේ තොග ගැලපීමක් සම්බන්ධව. ඉතින් මේ ව්‍යාපාරය අපි හඳුනා ගන්න ඕනේ තව විශේෂ කාරණයක් තියෙනවා. ඒක තමයි මේ ව්‍යාපාරයේ ගිණුම් කරන කාල පරිච්ඡේදය. ඒ කියන්නේ මේකේ ව්‍යාපාරයේ ආරම්භක ගිණුම් කරන දිනය සහ අවසාන ගිණුම් දිනය. එතකොට මේකේ ආරම්භක දිනය විදිහට අපිට ගන්න පුළුවන් මේකේ අපි බලමු අවසාන දිනය අපිට දීලා තියෙනවානේ. අවසාන දිනය. ඉතින් අවසාන දිනයට තමයි අපිට මේ ගිණුම් ඔක්කොම හදන්න කියන්නේ. ඒක 2018 12:31ට. 2018 12:31 තමයි අවසාන දිනය. එතකොට සාමාන්‍ය අපි ගිණුමක් හදනකොට වර්ෂයක කාල පරිච්ඡේදයක් තියෙන. එතකොට අපිට ආරම්භක දිනේ 2018 ජනවාරි 1 වෙනිදා නැත්නම් පළවෙනි මාසේ 1 වෙනිදා කියලා අපිට ගන්න පුළුවන්. පළවෙනි අතිරේක තොරතුරු බලන්න. පළවෙනි අතිරේක තොරතුරේ කියලා තියෙන්නේ තොගය 22000යි කියලා. ඒතර අවසාන මේකේ 2018 12:31 දිනට තොගය තමයි අපිට කියලා තියෙන්නේ කීයද? 22000යි කියලා. ඒතර තොගය අපි ගලපන දැන් දෙකක් තියෙනවා. හැබැයි මේ මොන තොගයද? මේක අවසාන තොගය. අවසාන තොගය අනිවාර්යෙන් මතක තියාගන්න ගලපන තැන් දෙකක් තියෙනවා. පළවෙනි තැන තමයි විකුණුම් පිරිවැය හදනකොට අවසාන තොගය කියලා මම මෙතනින් අඩු කරලා තියෙනවා. එන්න එතනට මෙන්න මේ අවසාන තොගය 22000යි කියලා අපි දාගමු. ඊට පස්සේ මේ අවසාන තොගය කියන්නේ අපේ ව්‍යාපාරයේ ඒ අවසාන දිනයට අපේ තියෙන වත්කමක්නේ. හැබැයි මේ වත්කම අපි අවුරුද්දක් ඇතුළත විකුණන්න බලාපොරොත්තු වෙනවද නැද්ද? සාමාන්‍යයෙන් ඊළඟ අවුරුද්ද පටන් ගත්ත ගමන් අපි විකුණන්න බලාපොරොත්තු වෙනවානේ. එතකොට මේක ව්‍යාපාරයේ වත්කමක්. හැබැයි අවුරුද්දකට වඩා මේක අපි ව්‍යාපාරේ තියාගන්නවද? නෑනේ. අන්නේ නැති නිසා ජංගම වත්කමක්. එතකොට මේක ලියනවා අපි තොගය කියලා 22000. හැම වෙලම මතක තියාගන්න තොගය කියනදී අවසාන තොගය ගැලපීම එන්නේ එකක් විකුණුම් පිරිවැය හදනකොට අපි ලාභ ගිණුමේ අනිත් එක ජංගම වත්කම් යටතේ අපි තොගය ඇතුළත් කරනවා. හරි. ඊළඟ ගැලපීමට ඊළඟ ගැලපීම තියෙන්නේ ගොඩනැගිලි සරල මාර්ග ශ්‍රේය ක්‍රමය යටතේ 120කින් ෂෙයා කරන්න කියලා. සරල මාර්ග ශ්‍රේය ක්‍රමයට අපි ෂෙයා කරනකොට අපි සාමාන්‍යයෙන් ෂෙයා කරන පිළිවෙල තමයි පිරිවැය ගන්නවා. පිරිවැය අපි වැඩි කරනවා අදාළ ෂෙයා අනුපාතේ. එතකොට ඔයාලට පේනවා මෙතන අපි ශේෂ පිරික්සුමට ගියොත් ගොඩනැගිල්ල පිරිවැය අපිට හොයාගන්න පුළුවන්. ශේෂ පිරික්සුමේ පළවෙනියෙන්ම තියෙන්නේ ගොඩනැගිල්ලේ පිරිවැය. කීයද පිරිවැය තියෙන්නේ? 3,50,000යි. 3,50,000යි. ෂෙයා අනුපාතය අපිට දීලා තියෙනවා ෂෙයා කරන්න කියලා තියෙනවා 120ක්. 120ක්. එතකොට 120ක් ෂෙයා කරාම 3,50,000 120ෙන් වැඩි කරාම උත්තරේ එනවා 70000ක් කියලා. 70000. එතකොට මෙන්න මේක තමයි වර්ෂයට අදාළ වන ෂෙයා කියන්නේ. ෂෙයා කියන එක අපිට ගිණුම් කරන්නේදී කියලා ඔයාලා වියදමක් විදිහට හඳුනා ගන්න ඕනේ කියලා. ලාභ ගිණුමේ. එතකොට ඔයාලට පේනවා මෙතන ආයතනික හා පරිපාලන වියදම් තියෙනවා, විකුණුම් හා බෙදාහැරීමේ වියදම් තියෙනවා, මූල්‍ය හා වෙනත් තියෙනවා. එතන මොකේද අපි මේ ෂෙයා දාන්නේ? ඒක ප්‍රශ්නයක් කරනවානේ. එතකොට බලන්න ඕනේ ගොඩනැගිල්ලක් අපි සාමාන්‍ය ව්‍යාපාරයේ පවත්වාගෙන යන්නේ මොකටද? ව්‍යාපාරයේ වැඩ කටයුතු කරන්න නේ. කියන්නේ පරිපාලනික කටයුතු වලට තමයි අපි සාමාන්‍ය ගොඩනැගිල්ලක් පවත්වාගෙන යන්නේ. එතකොට මේ වියදම පරිපාලන වියදමක් යටතේ නැති කියන ආයතනික හා පරිපාලන වියදම් යටතේ දක්වන්න පුළුවන්. මේක විකුණුම් හා බෙදාහැරීමේ වියදම් වලට අදාළ වෙනවා නම් අපි ඒකට දක්වන්න දුන්නා. ඉතින් මේ ගොඩනැගිල්ලක ෂෙයා අනිවාර්යෙන් යන්නේ පරිපාලන වියදම් යටතේ. ඒතකොට ගොඩනැගිලි ෂෙයා කියලා අපිට මෙතනින් දාන්න පුළුවන් 70000. ගොඩනැගිලි ෂෙයා කියලා අපිට දාන්න පුළුවන් 70000. හරි. ඊට පස්සේ අපි යනවා ආයේ මේක ගොඩනැගිලි වල අපි සුද්ධාගේ ගණන් කරලා මෙන්න මේ ජංගම නොවන වත්කම් වල අපි දාන්න ඕනේ. නීතියක් විදියට. හරි. එතකොට ගොඩනැගිලි කියන එක මෙතන ලියන්න. ගොඩනැගිලි කියලා ඊට පස්සේ අපි සුද්ධ අගය ගණන් කරන්න ඕනේ මේවල. සුද්ධ අගය ගණන් කරන්නේ කොහොමද?
සුද්දාගේ ගණන් කරන්නේ පිරිවැයෙන් අපි අඩු කරනවා සමුච්චිත ෂය. සමුච්චිත ෂය. පිරිවැය අපි දන්නවා කීයද? පිරිවැය 3,50,000යි. සමුච්චිත ෂය කියන්නේ මොකද්ද? සමුච්චිත ෂය කියන්නේ මේක මේ වත්කම ගත්ත දවසේ ඉඳලා මේ අවුරුද්ද අවසාන වන තෙක් මුළු ෂය ප්‍රමාණය අපි හඳුන්වනවා සමුච්චිත ෂය කියලා. එතකොට ඔයාලට පේනවා ශේෂ පිරික්සුමේ දෙවෙනි එක ගොඩනැගිලි වලට යටින් එක ගොඩනැගිලි සඳහා ෂය වෙන් කිරීම 2018 ජනවාරි 1 වෙනිදාට. ඒ කියන්නේ ආරම්භක දිනයට තියලා තියෙනවා කීයක්ද? 1,40,000. 1,40,000ක් තියලා තියෙනවා ආරම්භක දිනට. හරි? මේ අවුරුද්දේ ෂය ප්‍රමාණය කොච්චරද? අපි ගණන් කරා එක 70,000යි නේ. එතකොට මේ වර්ෂය අවසානය වෙන දිනට තියෙන මුළු ෂය ප්‍රමාණය කොහොමද? මේ දෙක එකතුවනේ. මේ දෙක එකතුව 2,10,000යි. එතකොට සමුච්චිතේ 2,10,000යි පිරිවැය 3,50,000යි. අපිට එනවා මෙතන 1,40,000ක් කියලා. මෙන්න මේ ගොඩනැගිල්ලේ වටිනාකම. ශුද්ධ වටිනාකම 1,40,000යි. කොහොමද අපි ඒක ගත්තේ? පිරිවැයෙන් අපි සමුච්චිතේ අඩු කරා. පිරිවැය 3,50,000යි. සමුච්චිතේ කියන්නේ වර්ෂයේ මුල ෂයයි. වර්ෂය තුලදී අපිට ගත්ත ෂයයි. වර්ෂය තුලදී ගත්ත ෂය 70,000යි. වර්ෂය මුලදී ෂය 1,40,000යි. සමුච්චිත ෂය ප්‍රමාණය 2,10,000යි. එතකොට පිරිවැය සමුච්චිත ෂය අඩු කරාම අපිට ආව ශුද්ධ අගය 1,40,000යි කියලා. හරි. අපි යන් එහෙනම් ඊළඟ ගානට. ඊළඟ අතිරේක තොරතුරට. ඊළඟ අතිරේක තොරතුරේ තියෙනවා උපචිත වියදම්. උපචිත වියදම් 1000යි කියලා. උපචිත වියදම් කියන්නේ මොකද්ද? උපචිත වියදම් කියන්නේ ගෙවිය යුතු වියදම් කියන එක. එතකොට උපචිත කියන එකට තව සමාන වචනයක් තමයි ගෙවිය යුතු වියදම්. එතකොට මේකේ තියෙනවා උපචිත විදුලිය කියලා. උපචිත ප්‍රමාණය ගෙවිය යුතු ප්‍රමාණය කියලා රුපියල් 1000ක් දීලා තියෙනවා. දැනටමත් කොච්චර ගෙවලද කියලා බලන්නේ කොහොමද? ශේෂ පිරික්සුමේ ඇති විදුලි බිල්පත් කියලා යම් කිසි ගාණක්. ඒ ගාණ බලන්න කීයද කියලා? ඒ ගාණ අපේ තියෙනවා රුපියල් 5000යි කියලා. එතකොට මේ 5000 තමයි ගෙවලා තියෙන ගාණ. මේක අපිට දාන්න පුළුවන් ගෙවූ ගණන කියලා. ගෙවූ ගණන. කීයද? 5000යි. ගෙවලා තියෙන්නේ 5000යි. තව ගෙවන්න කීයක් තියෙනවද? 1000ක් තියෙනවා. එතකොට ඔක්කොම අපිට සාමාන්‍ය මේ වර්ෂයට අදාළ වෙච්ච විදුලි බිල්පත් කීයද? විදුලි වියදම් රුපියල් 6000. ඒ කියන්නේ මේ වර්ෂයට ඇත්තනම විදුලි බල මණ්ඩලය විසින් 6000ක් අපිට බිල් එවලා තියෙනවා. නමුත් අපි ගෙවලා තියෙන කීයද? අපේ අතේ තිබ්බ ගානට අපි සාමාන්‍යයෙන් ගෙවන්නේ. ගෙවලා තියෙන්නේ 5000යි. ගෙවන්න තියෙන ගාන 1000යි. එතකොට ගිණුම්කරණයේදී අපි ලාභ ගිණුම සහ මේ සියලුම කියන්නේ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදනකොට අපිට කියනවා මේකට අපිට ගන්න කියලා උපචිත පදනම. උපචිත පදනම කියන්නේ මොකද්ද? වර්ෂයට අදාළ වියදම් ප්‍රමාණය. වර්ෂය තුලදී හටගත් වියදම් ප්‍රමාණය තමයි අපිට ගන්න කියන්නේ. එතකොට ලාභ ගිණුම හදනකොට අපි වියදම් විදියට ගන්නේ ගෙවූ ගණනද උපචිත ගණනද අදාළ ගණනද? ගෙවූ ගණනක් නෙමේ, උපචිත ගණනක් නෙමේ, අදාළ ගණන. ඒ දෙකේම එකතුව තමයි අපි ගන්න ඕනේ. එතකොට මේක තියෙනවා අදාළ ගාන 6000යි කියලා. මේවා මොනවද? විදුලි බිල්පත්. විදුලි බිල්පත් උනත් අපි දරන්නේ මොකටද? විදුලි බිල්පත් අපි දරන්නේ පරිපාලන කටයුතු වලට. එතකොට මේකත් ආයතනික පරිපාලන වියදම් යටතේ විදුලි වියදම් කියලා 6000ක් දාන්න පුළුවන්. 6000ක් දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි යනවා මේකේ දැන් අපි එක තැනක ගැලපෙව්වා විදුලි වියදම් 1000. ඊට පස්සේ මෙන්න මේ උපචිත විදුලිය නැත්තම් ගෙවිය යුතු විදුලිය ඔයාලට පේනවා පුතාලා මේක ගෙවන්න තියෙන දෙයක් නේ. ඒතර ගෙවන්න තියෙනවා නම් මම කලින් කිව්වා ඒක වගකීමක් කියලා. හැබැයි විදුලි බිල්පත් වගේ ගත්තාම මේ තියෙන ඇරියස් එක නැත්තම් අපි කියන හිඟ මුදල අපිට අවුරුද්දක් කල් දෙනවද යාලා? අවුරුද්දක් කල් දෙන්නේ නැහැ නේ. අපිට මාසයකින් දෙකකින් අපි ගෙවල් ඉවර කරන්න ඕනේ. එතකොට මේක වගකීමක්. හැබැයි මේක අවුරුද්දකට වඩා අඩු කාලයකින් අපි පියවන්න ඕනේද නැද්ද? පියවන්න ඕනේ. අන්න ඒ නිසා මෙන්න මේ රුපියල් 1000 ඉතුරු ප්‍රමාණය අපි කියනවා මේක උපචිත විදුලිය කියලා අපිට ජංගම වගකීමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒකට අපි ලියන්න පුළුවන් උපචිත විදුලිය. විදුලිය 1000යි කියලා. උපචිත විදුලිය 1000යි. හරි. එතකොට ඔයාලට පේනවා විදුලි වියදම් අපි ඒ 1000ක් එකතු කරා ආයතනික පරිපාලන වියදම් වලදී විදුලි වියදම් වලට උපචිත විදුලිය මෙතනදිත් ගත්තා. ෂෙයා එක 70000 මෙතනදිත් කන්සිඩර් කරා. ආය ගොඩනැගිලි වලදී අපි ශුද්ධාගය ගණන් කරනකොට සමුච්චිත ෂෙයා වලට අපි මේ අවුරුද්ද ෂෙයා එකතු කරා. ඒ කියන්නේ 70000 තැන් දෙකකදී අපි සලකා බැලුවා. අවසාන තොගේ මෙතනදී සලකා බැලුවා. විකුණුම් පිරිවැය හදනකොට ජංගම වත්කම වල තොගේ ගණන් කරනකොටත් අපි ගැලපුවා. ඒ කියන්නේ ඔයාලට පේනවා අතිරේක තොරතුරු වල අනිවාර්යෙන් දිත්ත සටහනක් දිනන. නමුත් අතිරේක තොරතුරු හම්බෙන්න පුළුවන් අපිට මොකුත් සටහනක්
යොදන්න අවශ්‍ය නැති වෙන වෙලාවලුත් තියෙනවා. හරි? ඉතින් ඒ වගේ අවස්ථාවක් අපිට හම්බෙයි අපි ඉස්සරහට කතා කරමු. මේ ගානේ එහෙම එකක් නෑ. මේ ගානේ අනිවාර්ය දිත්ත සටහනක් තියෙනවා. දැන් අපි යන් ශේෂ පිරික්සුමේ තියෙන විශේෂ ලක්ෂණය තමයි අපිට ගොඩක් වෙලාවට එක සටහනයි යොදන්න අවශ්‍ය වෙන්නේ. පළවෙනියෙන් අපිට තියෙන ගොඩනැගිලි අපි ගත්තා. ගොඩනැගිලි ෂෙයා වෙන් කිරීම තියෙනවා. ගොඩනැගිලි ෂෙයා වෙන් කිරීමුත් ගත්තා. ඊට පස්සේ අපිට තියෙන තොගය කියලා 2018 ජනවාරි 1 වෙනි දිනට. තොගය තියෙනවා. එතකොට මේක 30000ක් කියලා දාලා. එක තැනකට විතරයි යන්නේ කිව්වනේ මන්නේ. එතකොට ඔයාලට පේනවා විකුණුම් පිරිවේ අඩු කරාම ආරම්භක තොගය කියලා දීලා තියෙනවා. ආරම්භක තොගය අපිට දාන්න පුළුවන් 30000යි කියලා කෙලින් මේ තියෙන තැන හඳුනාගත්තා නම් අපිට මේක දාගන්න පුළුවන්. ඊට පස්සේ 30000 අපි දාගත්තා ආරම්භක තොගය 30000යි කියලා. ඊට පස්සේ අපිට තියෙනවා ගැනුම් කියලා 220000ක් ගැනුම් තියෙන තීට යටින් 220000ත් අපිට මෙන්න මේම දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට මොනවද තියෙන්නේ? ඊට පස්සේ තියෙනවා විකුණුමුත් තේරමනේ තියෙන්නේ. විකුණුම් තියෙනවා ලක්ෂ 3ක් කියලා. ඒකත් අපි යන්න මෙතනින් දාගන්නවා. විකුණුම්. ඊට පස්සේ විකුණුමුත් දාගත්තා. ණය ගැතියෝ සහ ණය හිමියෝ තියෙනවා. ණය ගැතියෝ කියන්නේ කවුද? ණය ගැතියෝ කියන්නේ සාමාන්‍යයෙන් අපි බඩුවක් කාගේ හරි ණයට අපි දුන්නාම ඒ අදාළ පාරිභෝගික ණය ගැති වෙනවානේ අපේ. එතකොට එයාලා අපිට ණය දෙන්න ඕනේ. අන්න ඒ වගේ කට්ටිය කියන්නේ අපිට කාගෙන් හරි සල්ලි හම්බෙන්න තියෙනවා නම් ඒකත් වත්කමක්. හැබැයි ණය ගැතියොන්ට අපි සල්ලි සාමාන්‍යයෙන් අපි බඩු ණයට විකුණනකොට අපි කියනවා දැන් අවුරුද්දක් පහුවෙලා දෙන්න කියලා. එහෙම කියන්නේ නැහැ නේ. මාසයක් හරි මාස දෙකක් ඇතුළත හරි දෙන්න කියනවා. ඉතින් අපි එහෙම බඩු ණයට දුන්නාම අපිට හම්බෙන්න තියෙන ගාණ අපි හඳුන්වනවා ණය ගැතියෝ කියලා. ණය ගැතියෝ. તો ණය ගැතියෝ කියලා මේක දීලා දැන් ණය ගැතියෝ අනිවාර්යෙන් ව්‍යාපාරයට වත්කමක්. අවුරුද්දකට කලින් ලැබෙන නිසා අපි ඒක ජංගම වත්කමක් විදිහට දානවා 40000යි. 40000යි. හරි. ණය හිමියෝ ඉන්නවා. ණය හිමියෝ කියන්නේ අපි කාගෙන් හරි බඩු අරගෙන බඩු ණයට අරගෙන අපිට ගෙවන්න තියෙනවා. ඒතර ඒක අනිවාර්යයෙන් අපිට ගෙවන්න තියෙනවා නම් මං කලින් කිව්වා වගකීමක් කියලා නේ. හැබැයි ගෙවන්න දෙන්නේ කාලය මාසයක් දෙකක් වගේ කාලයක්. එතකොට මේක ජංගම නොවන වගකීම්ද? නෑ. ජංගම වගකීම. මොකද අවුරුද්දකට වඩා අඩු කාලයක්. ඒතර මෙන්න මෙතනින් අපිට දාන්න පුළුවන් ණය හිමියෝ කීයද? 30000යි. හරි. ඒකත් අපි ගැලපුවා. ඊට පස්සේ තියෙනවා දුන්නට්ටම් සහ ලදවට්ටම්. දුන්නට්ටම් කියන්නේ මොනවද? දුන්නට්ටම් කියන්නේ පුතාලා සාමාන්‍යයෙන් අපි ව්‍යාපාරයේ ගනුදෙනු කරනකොට අපේ පාරිභෝගිකයන්ට අපි වට්ටම් ලබා දෙනවා. අන්න ඒ වට්ටම් තමයි දුන්නට්ටම් කියන්නේ. දැන් උදාහරණයකට අපිත් යම් කිසි බඩුවක් කඩෙන් ගන්න යනකොට අපිට වට්ටම් හම්බ වෙනවා. ඩිස්කවුන්ට් හම්බ වෙනවා කියන්නේ අපි. අන්න ඩිස්කවුන්ට් එක අපිට පාරිභෝගිකයෙක් විදියට ආදායමක් වුණාට ඒක ඒ ආයතනයේ වියදමන්නේ යාලේ වියදම දරන්න වෙනවානේ. ඒ බඩුවේ වියදම දරන්න වෙනවානේ. ඒතර මේ දුන්වට්ටම් කියන එක ආයතනයේ අනිවාර්යෙන් වියදම. මොකද යාලා වට්ටම් දෙනකොට යාලට ඒ වියදම දරා ගන්න වෙනවා. දුන්වට්ටම් වියදමක් විදියට හඳුනා ගන්න වෙනවා විකුණුම් හා බෙදා හැරීමේ වියදම් යටතේ. දුන්වට්ටම් මොකද මේක විකුණුම් හා සම්බන්ධ වෙන නිසා 2500යි. 2500යි. ඊට පස්සේ අපිට තියෙනවා ලදවට්ටම්. ලදවට්ටම් කියන්නේ ඒ කියන්නේ අපි ණය පියවනකොට අපි ණය ගත්ත කට්ටිය අපිට ඩිස්කවුන්ට් එකක් දෙනවා. එතකොට ඒක අපිට මොකද්ද ව්‍යාපාරයට? ඒක ව්‍යාපාරයට ආදායමන්නේ. අපිට ඩිස්කවුන්ට් එකක් හම්බුණා කියන්නේ ඒක ආදායම. එතකොට මේක වෙනත් ආදායම්. මේ තියෙන්නේ. වෙනත් ආදායම් කියලා මම ලිව්වා. එතනින් ඔයාලට ලියන්න පුළුවන් ලදවට්ටම් කියලා. ඊට පස්සේ අපිට ලදවට්ටම් ගාන දැම්ම නම් හරි. 2000යි. 2000 දාන්න ඕනේ. ඊට පස්සේ අපි යම් බලන්න ඊළඟ මොකද්ද කියලා විදුලි ගාස්තු ගත්තා. බොල් ණය තියෙනවා. බොල් ණය කියන්නේ මොකද්ද? බොල් ණය කියන්නේ සාමාන්‍යයෙන් අපි කාට හරි ණයට බඩු විකුණලා නමුත් ඒක අපිට අය කරගන්නව බෑ. අය කරගන්නව බෑ මොකද මෙයා දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී පුතාලා අපි කියනවා ගිණුම් කරණයේදී මෙහෙම අය කරගන්නම බැරිම අපි ණයට භාණ්ඩු විකුණලා තියෙනවා නම් මෙන්න මේ අය කරගන්න බැරි ණය ප්‍රමාණය අපි බොල් ණය විදියට ව්‍යාපාර වියදමක් විදියට කපලා අයින් කරනවා. මොකද ඒක හම්බෙන්නේ නැත්නම් අපි බලාපොරොත්තු තියන් වැඩක් නැහනේ. ඒක අපි අයින් කළාම දාන්න ඕනේ. ඒතර විකුණුම් මා බෙදා හැරීමේ වියදම් යටතේ අපිට දාන්න පුළුවන් බොල් ණය කියලා. බොල් ණය කියලා අපිට දාන්න පුළුවන්. බොල් ණය අපිට තියෙන amount එක කීයද? බොල් ණය තියෙන amount එක අපිට 1500යි. 1500 මෙන්න මෙහෙම ව්‍යාපාරේ වියදමක් විදියට අපිට කපා හරින්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා බැංකු ණය කියලා. බැංකු ණය කියන්නේ මොකද්ද? අපි ව්‍යාපාරේ මූල්‍ය කටයුතු කරගෙන යන්න අපි බැංකුවේ ණයක් අරගෙනනේ ව්‍යාපාරය අපි කරගෙන යන්නේ. ඉතින් මෙන්න මේ බැංකු ණයත් අපි ආයෙ ගෙවන්න ඕනේද? ගෙවන්න ඕනේ. හැබැයි බැංකු ණය ගෙවනකොට බැංකුව අපිට දෙන්නේ සාමාන්‍ය අවුරුද්දකට කලින් පියවන්න කියනවාද? අවුරුද්දකට වඩා කාලයක් දෙනවා. අවුරුද්දකට වඩා කාලයක් දෙනවා. එතකොට ගෙවන්න ඕන නම් මං කිව්වා වගකීම්
අවුරුද්දකට වඩා කාලයක් දෙන හින්දා ඒක ජංගම නොවන වගකීම්. අවුරුද්දකට වඩා අඩු කාලයක් නම් අපි කියනවා ජංගම වගකීම් කියලා. ඉතින් බැංකු ණය අපිට දාන්න පුළුවන් ලක්ෂයක් කියලා කෙලින්ම කිසි ප්‍රශ්නයක් නැහැ. ජංගම නොවන වගකීම්. එතකොට මේ බැංකු ණය ඉස්සරහින් ඔයාලට පේනවා පුතා 112 කියලා එකක් තියෙනවා. එතකොට මේ 112 කියන්නේ මොකද්ද? 112 කියන්නේ පුතාලා පොලි අනුපාතය. ඔයාලා දන්නවා බැංකු ණයක් අපි ගත්තාම සාමාන්‍යයෙන් අපි පොලියක් ගෙවන්න ඕනේ නේ. ඉතින් මේ පොලි අනුපාතය තමයි 112 කියලා තියෙන්නේ. ඒතර අයි මේක දෙන්නේ? මේක දෙන්නේ ව්‍යාපාරයේ අපි පොලියක් ගෙවනවා කියන්නේ ව්‍යාපාරයට ඒකත් වියදමක් නේ. එතකොට ඔයාලට පේනවා ලක්ෂයක් අපි බැංකු ණයක් අරන් තියෙනවා. අපි 112ක පොලියක් ගෙවන්න ඕනේ. පොලිය කීයද? 12000ක් අපි ගෙවිය යුතුයි. එතකොට මේ වර්ෂයට අදාළ පොලිය කීයද? අදාළ ප්‍රමාණය 12000යි. ගෙව්ව ප්‍රමාණය කීයද කියලා බලන්න ඔයාලට බලන්න පුළුවන් ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුමේ තියෙන බැංකු ණය පොලිය කියලා 10000. මේක තමයි අපි කියන්නේ ගෙවූ ප්‍රමාණය. අදාළ ප්‍රමාණය 12000යි. ගෙවලා තියෙනවා 10000ක්. තව ගෙවන්න තියෙන ප්‍රමාණය කීයද? 2000ක් ගෙවලා නැහැ නේ. ඒ 2000 තමයි අපි කියන්නේ උපචිත ප්‍රමාණය. උපචිත නැත්තම් අපි කියන්නේ ගෙවීමට ඇති ප්‍රමාණය. ගෙවීමට ඇති ප්‍රමාණය 2000යි. එතකොට මම කලින් කතා කරා අපි ලාභ ගිණුමට ගන්න අදාළ ප්‍රමාණයද ගෙවූ ප්‍රමාණයද උපචිත ප්‍රමාණයද? වර්ෂයට අදාළ ප්‍රමාණය නේ. අදාළ ප්‍රමාණය කීයද තියෙන්නේ? 12000යි. ඒක අපි දානවා මෙතනින් බැංකු ණය පොලි කියලා 12000. මේක තමයි වර්ෂයට අදාළ ප්‍රමාණය. වර්ෂයට අදාළ ප්‍රමාණය. ඊට පස්සේ ගෙවූ ප්‍රමාණය මේකට එකතු කරලා තියෙන්නේ. උපචිත ප්‍රමාණය මං කිව්වා ගෙවන්න තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම වගකීමක්. බැංකු ණය පොලිය වගේ අපි අනිවාර්යෙන් අවුරුද්දකට කලින් පියවන්න ඕනේ. නැත්නම් අපිට ඇරියස් හැදිලා ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මේකත් ජංගම වගකීමක්. මේක දාන්න පුළුවන් අපිට උපචිත පොලිය කියලා. කීයක්ද? 2000ක්. 2000ක් දාන්න පුළුවන්. ඒතොර ඒක එහෙම තමයි. ඒතකොට අපිට එතන අර අපි කියන්නේ ඒක කෙලින්ම කියන්නේ නැහැ. නමුත් අර ප්‍රතිශතය දැකලා අපි දැනගන්න ඕනේ පොලිය ගණන් කරන්න ගෙවලා තියෙන්නේ කොච්චරද, ගෙවන්න තියෙන ප්‍රමාණය අපි ඔක්කොම හඳුනා ගන්න ඕනේ. නැත්තම් ඉතින් අර ප්‍රතිශතයෙන් තමයි ඒක කියන්නේ. වෙන මොකුත් තොරතුරු දෙන්නේ නැහැ. පොලි අනුපාතය විතරයි දීලා තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන මුදල් ශේෂය. මුදල් කියන්නේ සාමාන්‍යයෙන් අපිට ජංගම වත්කමක්. අපිට ඒක කෙලින්ම මෙතන දාගන්න පුළුවන්. මුදල් 35000යි කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා දුරකථන ගාස්තු. දුරකථන ගාස්තු කියන්නේ සාමාන්‍යයෙන් අපි පරිපාලන වැඩවලට තමයි අපි දුරකථනය පාවිච්චි කරන්නේ. ඒකත් පරිපාලන වියදමක් අපිට දාන්න පුළුවන්. දුරකථන වියදම් 2000යි කියලා. ඊට පස්සේ අපිට තියෙනවා ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය මං කියවනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය එන්නේ කියලා. ප්‍රාග්ධනය 124000යි. 124000යි. ඒකෙන් තමයි අපි අඩු කරන්න ඕනේ වර්ෂයේ ලාභය හරි අලාභය හරි. ඉතින් අපි ඔක්කොම ගනුදෙනු ටික හරියාකාරව අපි දැන් සටහන් කරලා ඉවරයි. ඊට පස්සේ අපිට පළවෙනිම හදන්න ඕනේ ලාභ ගිණුම. ලාභ ගිණුම හදලා අපි මෙතන හොයන්න ඕනේ සුද්ධ ලාභය හරි අලාභය හරි. ඒක එකතු කරන්න ඕනේ අපි මෙන්න මෙතන ප්‍රාග්ධනයට. ලාභයක් තිබ්බොත් එකතු කරනවා, අලාභයක් තිබ්බොත් අඩු කරනවා. හරි එහෙනම් අපි යන් ගාන හදන්න. එතකොට මේකේ අපිට විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරන්න ඕනේ. එතකොට ආරම්භක තොගය 30000යි. ගැනුම් 220000යි, ඔක්කොම 250000යි. අවසාන තොගය අඩු කරාම අපිට එනවා 228000ක් විකුණුම් පිරිවැය කියලා. 228000. එතකොට 228000 විකුණුම් පිරිවැය, විකුණුම් ලක්ෂ 3යි, 228000යි විකුණුම් පිරිවැය. එතකොට අපිට දල ලාභය එනවා 72000ක් කියලා. 72000යි. වෙනත් ආදායම් එනවා 2000යි කියලා. එතකොට සම්පූර්ණ ව්‍යාපාරයේ ආදායම කීයද? 74000 තමයි සම්පූර්ණ ආදායම. ඊට පස්සේ ආයතනික හා පරිපාලන වියදම්, විකුණුම් හා බෙදාහැරීමේ වියදම්, මූල්‍ය හා වෙනත් වියදම් වල එකතුව ගන්න ඕනේ. ආයතනික හා පරිපාලනික වියදම් 70000යි, 6000යි, 2000යි, 78000ක් කියලා එනවා මෙතන. 78000. ඊට පස්සේ එනවා විකුණුම් හා බෙදාහැරීමේ වියදම් 4000යි කියලා. බැංකු ණය පොලිය එනවා 12000යි කියලා. ඊට පස්සේ මේක අපි සම්පූර්ණ වියදම් වල එකතුව ගන්න ඕනේ. 78000යි, 4000යි, 12000යි. 94000ක් එනවා සම්පූර්ණ වියදම් කියලා. 94000. එතකොට ඔයාලට පේනවා අපේ ආදායම කොච්චරක් තියෙනවද? 74000යි. වියදම කොච්චරක් තියෙනවද? 94000යි. අපිට ගණන් කරන්න පුළුවන් සුද්ධ ලාභය හෝ අලාභය ආදායම් වලින් වියදම් අඩු කරාම. එතකොට මෙතන එන්නේ අපිට
ඍණ 20000. ඍණ 20000 තමයි එන්නේ. ඍණ කියන්නේ අපේ වියදම් වැඩි ලාභය වියදම් වැඩි ආදායම් වලට වඩා. එතකොට මෙතන එන්නේ සුද්ධ අලාභයක් තමයි එන්නේ. සුද්ධ අලාභයක් ඉඳා ඒක මෙතනත් අපි දානවා ඍණ 20000 කියලා. එතකොට අලාභයක් තමයි සටහන් වෙන්නේ. ව්‍යාපාරයේ තියෙන අලාභයක්. හරි. ඊට පස්සේ අපි යන් ශේෂ පත්‍රයට ජංගම නොවනවත්කම් තියෙනවා 140000ක්. ජංගම වත්කම් තොගය 22000යි. ණය ගැතියෝ 40000යි. මුදල් 35000ක් තියෙනවා. එතකොට ඔක්කොම එනවා මෙතන 97000ක් කියලා. එතකොට මුළු වත්කම් වලගේ අපිට ගන්න පුළුවන් 2,37,000යි කියලා. ප්‍රාග්ධනය 1,24,000න් 20000 අඩු කරාම අපිට ගන්න පුළුවන් 1,04,000යි කියලා. කියන්නේ ප්‍රාග්ධනය 1,04,000යි. ජංගම නොවන වගකීම් බැංකු ණය විතරයි තියෙන ලක්ෂයයි. ජංගම වගකීම් ගන්න පුළුවන් 33000යි කියලා. ඒකට ඔයාලට පේනවා සම්පූර්ණ වගකීම් හා ප්‍රාග්ධනයක් 2,37,000 වුණා. ඔයාලට පේනවා මේ වටිනාකම් දෙක සමානයි කියලානේ. 2,37,000. ඉතින් මේ දෙක සමාන වෙනවා නම් අපි කියන්නේ ගාණ හදලා තියෙනවා හරි කියලා. මේ ගාණ අපි හැමදේම කරපු හින්දා 2,37,000 සමාන වුණා. ඉතින් ඒ වගේම ඔයාලත් දැනගන්න ඕනේ මේක කොහොමද හරියාකාරව මෙන්න මේ ලාභ ගිණුම සහ මූල්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රකාශය පිළියෙල කරන්න කියලා. ඉතින් හරිම ලේසි. අදාළ කන්සෙප්ට් ටික අඳුනාගත්තා නම් ගිණුම් කරන ප්‍රමිත ටික ගිණුම් කරන නීති රීති ටික අඳුනාගත්තා නම් මේක හරි ලේසි. ඉතින් මං හිතනවා ඔයාලට තේරුණා කියලා. ඉතින් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට තේරුම් නැති තැනක් තියෙනවා නම් ඔයාලට කමෙන්ට් එකකින් අහන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක අද බලපු ඔක්කොටම ස්තුතියි. එතකොට ඉදිරියටත් මම මේ වගේ වීඩියෝස් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ තියෙන අවශ්‍ය මොන හරි කරුණක් තියෙනවා නම් ඔයාලට ඒ සම්බන්ධව කමෙන්ට් එකකින් දාන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන් අද මම වීඩියෝ එක අවසන් කරනවා. බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක නරඹුවාට. නරඹපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. Thank you.